සුබ දවසක් සියලු දෙනාටම ව්‍යාපාර අධ්‍යයනයේ පස්වෙනි පාඩම ව්‍යවසායකත්වය අපි මේ විදිහට ආරම්භ කරනවා. සම්පූර්ණ ව්‍යවසායකත්ව පාඩමම තනි වීඩියෝ එකකින් ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් අවසන් කරනවා. අපි බලමු මොකද්ද මේ ව්‍යවසායකත්වය කියන්නේ. ව්‍යවසායකත්වය බලන්න. ව්‍යවසායකත්වය ව්‍යවසායකත්වයේ පිළිබඳව අපි ගත්තොත් විවිධ වූ නිර්වචනයන් ඉදිරිපත් කරලා තියෙනවා ව්‍යවසායකත්වයේ පිළිබඳව. පුතා මන් සරලව ඔයාට පැහැදිලි කරොත් ඔයා එදිනදා පරිසරය තුල ජීවත් වෙනකොට ඔයා දකිනවනේ විවිධ වූ ව්‍යාපාර ආයතන දකිනවා. එතකොට ඔයා ඔයාගේ නිවසෙන් එළියට ගිහිල්ලා පාරේ ගමන් කරනකොට විවිධ වූ වෙළඳසැල් දකිනවා. එතකොට දියුණු වෙළඳසැල් තියෙනවා. හරි. එතකොට තරමක් දියුණු මට්ටමේ අලුතෙන්ම ආරම්භ කරපු වෙළඳසැල් ඔය විදිහට දකින්න පුළුවන්. ඇඳුම් කඩ එක එක දේවල් දකින්න පුළුවන්. පුතා එතකොට ඒවා ව්‍යාපාර බවට පත් කරන ප්‍රධානම සාධකය තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් බිහි වෙන්නේ ප්‍රධානම මේ ව්‍යවසායකත්වය කියන සාධකය පදනම් කරගෙන. ඒ ව්‍යවසායකත්වය මොකක්ද කියන එක පිළිබඳව අපි දැන් අධ්‍යයනය කරමු. ව්‍යවසායකත්වයේ පිළිබඳව විවිධ වූ නිර්වචනයන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු ඒ නිර්වචන මොනවාද. මුලින්ම තියෙන අවස්ථා උදා කරගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට සංවිධානයක් නිර්මාණය කරන්න කවුරු කියලා කියනවාද? ව්‍යවසායකයෙකි. අවස්ථා උදා කරගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට සංවිධානයක් නිර්මාණය කරන්නා ව්‍යවසායකයෙකි. ওই උදාහරණයක් විදිහට අවස්ථාවන් කියලා කියන්නේ දැන් අපි දන්නවා වර්තමානයේ ওই කොරෝනා අර්බුදය නිසා විවිධ රැකියා අවස්ථා අලුතෙන් නිර්මාණය වුණා. සමහරුන්ට රැකියාවල් නැති වුණා. නමුත් ගොඩක් අය මුඛ ආවරණ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒවා අලෙවි කරන්න පටන් ගත්තා. එතකොට අවස්ථාවක් ලැබුණම ඒක පදනම් කරගෙන ඒකෙන් ප්‍රයෝජනෙ අරගෙන සංවිධානයක් නිර්මාණය කරන්න අපි කියනවා කවුරු කියලාද? ව්‍යවසායකයා. ඒ වගේම අවස්ථා උදා කරගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා සංවිධානයේ නිර්මාණය කිරීමේදී සම්බන්ධ වන සියලුම කටයුතු සහ කාර්ය ව්‍යවසායකත්ව ක්‍රියාවලියට අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ අවස්ථා උදා කරගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා සංවිධාන නිර්මාණය කිරීමේදී සම්බන්ධ වන සියලු කටයුතු සහ කාර්ය ව්‍යවසායකත්ව ක්‍රියාවලිය කියලා කියනවා. ඒ වගේම නව භාණ්ඩ හා සේවා හඳුන්වා දීමෙන් හෝ නව සංවිධාන ක්‍රම නිර්මාණය කිරීමෙන් හෝ නව අමුද්‍රව්‍ය භාවිත කිරීමෙන් හෝ පවත්නා අර්ථක්‍රමය වෙනස් කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වය කියලා කියනවා. එතකොට ව්‍යවසායකත්වයේදී හැමතිස්සෙම අලුත් දේවල් තමයි සිදු කරන්නේ. එතකොට අතීතයේත් එක්ක බලනකොට වර්තමානයේ ගොඩාක් නවීන උපකරණ භාණ්ඩ ඇවිල්ලා තියෙනවා. ඒ හැම දෙයක්ම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කියන ව්‍යවසායකත්වයේ ප්‍රතිඵලය නිසා. පුතා ඒ වගේම තවත් ව්‍යවසායකත්වයේ පිළිබඳව නිර්වචනයන් තියෙනවා බලන්න. ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම ව්‍යවසායකත්වය කියලා කියනවා. ඒක ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය තමයි මේ විදිහට නිර්වචනය කරලා තියෙන්නේ. ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කරනවලු ව්‍යවසායකත්වය. ඒ වගේම තමයි තවත් ආකාරයකට කියන අවිනිශ්චිතතාවලට මුහුණ දීම ව්‍යවසායකත්වයයි කියලා. අවිනිශ්චිතතාවලට. දැන් උදාහරණයක් විදිහට ඔයා අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඔයා ඉතුරු කරගත්තු රුපියල් 50000ක් පාවිච්චි කරලා අලුත් ව්‍යාපාරයක් දාන්න යන්නේ. බැරි වෙලාවකවත් මේ ව්‍යාපාරය බිඳ වැටුනොත් එහෙම ඔයාට අර රුපියල් 50000 අහිමි වෙන්න පුළුවන්. ඒක තමයි අවිනිශ්චිතතාවලට මුහුණ දෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊට පස්සේ නව ව්‍යාපාරයක් දියත් කොට සාර්ථකව පවත්වාගෙන යාමට ඇති හැකියාව ව්‍යවසායකත්වයයි කියලා කියනවා අන්තර්ජාතික කම්කරු සංවිධානය. එතකොට ඔන්න ඔය විදිහට
ව්‍යවසායකත්වයේ පිළිබඳව විවිධ වූ නිර්වචනයන් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ ඔක්කොම නිර්වචනයන් එකට එකතු කරලා අපි තනි නිර්වචනයක් අපිට හදාගන්න පුළුවන්. ඉහත නිර්වචන ඇසුරෙන් ව්‍යවසායකත්වයේ පිළිබඳව අර්ථකථනයක් පහත පරිදි අපිට ගොඩනගා ගන්න පුළුවන්. අපි උඩ කතා කරපු ඒ ව්‍යවසායකත්ව නිර්වචනයන් ඔක්කොම එකට එකතු කරලා ඔක්කොම එකට කැටි කරලා ඉවර වෙලා අපිට ව්‍යවසායකත්වයේ පිළිබඳව තනි නිර්වචනයක් බලන්න පුතා. මෙන්න මේ විදිහට බලන්න. පරිසර අවස්ථා නිර්මාණශීලීව උකහා ගනිමි. ඒ කියන්නේ පරිසරයේ තියෙනා වූ ව්‍යාපාරික අවස්ථා එයා නිර්මාණශීලීව බලනවා හැමතිස්සෙම. හැමතිස්සෙම නිර්මාණශීලීව බලනවා. එතකොට පරිසරයේ තියෙන අවස්ථාවන් නිර්මාණශීලීව උකහාගෙන අවදානම් දරනවා කියන්නේ එයා සල්ලි ආයෝජනය කරනවානේ, බැංකු ණය ගන්නවා. හරි. එතකොට එයාට විශාල අවදානමක් තියෙනවා. මොකද ව්‍යාපාරයේ බංකොලොත් වුණොත් එහෙම හරි එයාට ඒව ඔක්කොම බේරන්න වෙනවා. එයාගේ පෞද්ගලික ඉඩකඩම් පවා විකුණන්න වෙනවා. ඒක නිසා විශාල අවදානමක් තියෙනවා ව්‍යවසායකයෙක්ට. නව උත්පාදන බිහි කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වයයි. එතකොට එයා පරිසරයේ තියෙන අවස්ථා නිර්මාණශීලීව අරගෙන අවදානමක් දරලා අලුත් දේවල් බිහි කරන ක්‍රියාවලිය අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. පාඩම් කරලා තියාගන්න පුතා. නැත්තම් මිනිස් අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර අවස්ථා මතු කරමින් අවදානම් කළමනාකරණය කරමින් කෙරෙන නව්‍යතා සම්පාදනය ව්‍යවසායකත්ව ක්‍රියාවලිය කියලා කියනවා. නැත්තම් මිනිසුන්ගේ අවශ්‍යතා මොනවද? උවමනා මොනවද කියන ඒවා හඳුනා ගන්නවලු. ඒවා තෘප්තිමත් කරන්න කටයුතු කරනවලු. හරි. ඒ සඳහා ව්‍යාපාර අවස්ථා මතු කරගෙන අවදානම් කළමනාකරණය කෙරෙන නව්‍යතා සම්පාදන ක්‍රියාවලිය අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. එතකොට විභාගෙදී වාගෙන් ව්‍යවසායකත්වයේ පිළිබඳ නිර්වචනයක් ඇහුවොත් මෙන්න මේ නිර්වචනයන් ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්. එක්කෝ පරිසර අවස්ථා නිර්මාණශීලීව උකහා ගනිමින් අවදානමක් දරා නව්‍යතා සම්පාදනය බිහි කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වයයි කියලා ඔයාට ලියන්න පුළුවන්. නැත්නම් මිනිස් අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර අවස්ථා මතු කරමින් අවදානම් කළමනාකරණය කරමින් කෙරෙන නව්‍යතා සම්පාදන ක්‍රියාවලිය ව්‍යවසායකත්වයයි කියලත් ඔයාට ලියන්න පුළුවන්. හරිද පුතා? එහෙනම් ඔයා හොඳට මතක තියාගන්න ඔයා එදිනදා ඔයාට දකින්න පුළුවන් සෑම ව්‍යාපාරික ආයතනයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ව්‍යවසායකත්වයේ කියන සාධකයේ පදනම් කරගෙන. මතක තියාගන්න. ඊට පස්සේ අපි එනවා ව්‍යවසායකත්වයේ වැදගත්කම. ඇයි ව්‍යවසායකත්වයේ කියන සාධකය අපිට වැදගත් වෙන්නේ? මොන හේතුව නිසාද ව්‍යවසායකත්වයේ කියන එක වැදගත් වෙන්නේ? බලන්න පුතා. වේගයෙන් වෙනස් වන ලෝකයේ වෙනස් වීම වලට ප්‍රතික්‍රියා දැක්විය හැකි. නව්‍යතා සෙවිය හැකි. ව්‍යවසායකින්ගේ දැඩි අවශ්‍යතාවයක් පැවතීම. ඒ කියන්නේ වේගයෙන් වෙනස් වෙනවා දැන් වර්තමාන ලෝකේ. ඒකට වේගයෙන් වෙනස් වෙනකොට ඒ වලට ප්‍රතික්‍රියා දක්වන්න අලුත් දේවල් බිහි කරන්න ව්‍යවසායකයන්ගේ අවශ්‍යතාවය වර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ තරඟකාරී ව්‍යාපාරික ලෝකයේ තුල රැඳී සිටීම සඳහා නව්‍යතාවයන් බිහි කිරීමේ අවශ්‍යතාවය පැවතිලා තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට ලංකාව තේ නිෂ්පාදනය කරනවානේ. ලංකාව තේ නිෂ්පාදනය කරනකොට ලංකාවත් එක්ක දැඩි ලෙස තරඟකාරී රටක් තමයි ඔය කින්නියාව කියලා කියන්නේ. එතකොට ලංකාවයි කින්නියාවයි අතර තේ සම්බන්ධව දැඩි තරඟකාරීත්වයක් තියෙනවා. එතකොට ලංකාවට හැකියාව තියෙන්න ඕනේ කින්නියාවට වඩා තේ නිෂ්පාදනය හැමදාම ලබා දෙන තේ වෙනුවට අලුත් දෙයක් තේ නිෂ්පාදනයේ අලුත් දෙයක් ලබා දෙන්න හැකියාව තියෙන්න ඕනේ. ඒව තමයි නව්‍යතා බිහි කරනවා කියලා කියන්නේ. වෙනස් වන ලෝකයට නායකත්වයේ දිය හැක්කේ ව්‍යවසායකයින්ට බැවින් සෑම සංවිධානයකටම ව්‍යවසායකයන් අවශ්‍යයි. ඒ කියන්නේ වෙනස් වන ලෝකයට නායකත්වයේ දිය හැක්කේ ව්‍යවසායකයන්ට. දැන් අපි දන්නවා ව්‍යාපාරවල අයිතිකාරයෝ හැම එක්කෙනෙක්ම ව්‍යවසායකයෙක්. එතකොට අපි දන්නවා ලෝකේ ප්‍රබල සමාගම් තියෙනවා. එතකොට ඒගොල්ලෝ තමයි සමස්ත ලෝකයටම බලපෑම් කරන්නේ. සමස්ත ලෝකයටම නායකත්වය දෙන්නේ. ඒක නිසා ව්‍යවසායකයන් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා සංවිධානයකට. ඊපස්සේ පුද්ගල අවශ්‍යතා හා උවමනා උසස් මට්ටමින් තෘප්තිමත් කිරීම තුළින් ජීවන තත්ත්වයේ උසස් කිරීම සඳහා
නවෝත්පාදන බිහි කිරීමේ අවශ්‍යතාවයක් පැවතිලා තියෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා උසස් මට්ටමින් ඉටු කරන්න මේ ව්‍යවසායකත්වයේ වැදගත් වෙනවා. ඒ වගේම දිනෙන් දින වෙනස් වන තාක්ෂණය හමුවේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නත් මේ ව්‍යවසායකත්වය අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම නව ව්‍යාපාර ආරම්භීම හරහා රටට අවශ්‍ය කරන රැකියා නිර්මාණය කරගන්න. මෙන්න මේ ව්‍යවසායකත්වයේ වැදගත් වෙනවා. එතකොට විභාගෙදී ඇහුවොත් ව්‍යවසායකත්වය ඇයි වැදගත් වෙන්නේ කියලා මෙන්න මේ කරුණු ටික ඔයාට ලියන්න පුළුවන්. ඊට පස්සේ ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අතර තියෙන සම්බන්ධය. ව්‍යවසායකත්වයයි ව්‍යාපාර අතරයි තියෙන සම්බන්ධය. මොකක්ද බලන්න? මිනිස් අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා අවදානම් කළමනාකරණය හා නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කරන්න නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා ව්‍යවසායකත්වය. එතකොට මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම බෙදා හැරීම ඊට අනුබද්ධ කටයුතු ව්‍යාපාර ලෙස පුළුල්ව විග්‍රහ කරනවා. පුතා එතකොට මේකේ ව්‍යවසායකයා කරන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කරන්න නව්‍යතාවයන් සම්පාදනය කරනවා. ඒක ව්‍යවසායකත්වය කියලා කියනවා. එතකොට ව්‍යාපාර කියන්නේ පුතා මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා බෙදා හරිනවා ඊට අනුබද්ධ කටයුතු සිදු කරගෙන යනවා. එතකොට අපිට බැලූ බැල්මටම මේ දෙන්න එක වගේ අපිට දකින්න පුළුවන්. බලන්න. මේ අනුව ව්‍යවසායකත්වයේ තුලින්ද ව්‍යාපාර විසින්ද මිනිස් අවශ්‍යතා හා උවමනාවන් තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිපදවීම හා එහි ආශ්‍රිත සේවාවල නිරත වේ. නමුත් ව්‍යාපාර වලට සාපේක්ෂව ව්‍යවසායකත්වයේ විසින් ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම, අවදානම් කළමනාකරණය හා නව්‍යතා සම්පාදනය යන කටයුතු වලද නිරත වේ. එතකොට මේකේ බැලූ බැල්මට මේ දෙකෙන්ම කරන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සම්පාදනය කරන්න හරිද නව්‍යතාවයන් බිහි කරන එක. භාණ්ඩ හා සේවා බිහි කරන එක ප්‍රධානම දේ මේ දෙන්නගෙන් සිදුවෙන්නේ. එතකොට නමුත් ව්‍යාපාරවලට වඩා ඔය ව්‍යාපාරවලට වඩා ව්‍යවසායකත්වයේ ගත්තම ඒ ව්‍යවසායකත්වය තුලින් මෙන්න මේ ව්‍යාපාර අවස්ථා හඳුනා ගන්නවා. ඒ වගේම අවදානම් කළමනාකරණය කරනවා. ඒ වගේම නව්‍යතා සම්පාදනය කරනවා. යන කොටස් වල නිරත වෙනවා. ඒක නිසා ව්‍යාපාර වලට වඩා ඉහළ මට්ටමක මේ ව්‍යවසායකත්වයේ කියන සංකල්පය තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ ව්‍යවසායකත්වයේ තුලින් තමයි හැමතිස්සෙම ව්‍යාපාර බිහි වෙන්නේ. මතක තියාගන්න. මේ අනුව සියලු ව්‍යාපාර ගත්තම සියලු ව්‍යවසාය ව්‍යාපාර වන අතර සියලු ව්‍යාපාර ව්‍යවසායන් නොවන බව පැහැදිලි වේ. එතකොට හොඳට මතක තියාගන්න. හරි. සියලු ව්‍යවසායන් ව්‍යාපාර වෙනවා. නමුත් සියලු ව්‍යාපාර ව්‍යවසායන් කියලා අපිට ප්‍රකාශ කරන්න බෑ. එසේම ව්‍යවසායකත්වයේ අවසාන ප්‍රතිඵලය ව්‍යාපාර ලෙස දැක්විය හැකිය. එතකොට ව්‍යවසායකත්වයේ අවසාන ප්‍රතිඵලය ලෙස ව්‍යාපාර තමයි බිහි වෙන්නේ. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ අපිට ලැබෙන ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ මොනවද බලන්න. ව්‍යවසායකත්වයේ තුලින් පුද්ගල ආයතනික සමාජ හා ආර්ථික ප්‍රතිලාභ අත් වෙනවා. ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ තුලින් පුද්ගලයන්ට ආයතනවලට සමාජයට ආර්ථිකයට ප්‍රතිලාභ අත් වෙනවා. එතකොට මේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ විභාගයේදී අහුවොත් ඔයාට පුද්ගලයන්ට ලැබෙන ප්‍රතිලාභ, ආයතනවලට ලැබෙන ප්‍රතිලාභ, සමාජයට ලැබෙන ප්‍රතිලාභ, ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ වෙන් වශයෙන් දක්වන්න පුළුවන් නම් හොඳ ලකුණු මට්ටමක් ගන්න පුළුවන්. බලන්න පුතා. පුද්ගලයන්ට ලැබෙන ප්‍රතිලාභ පුද්ගල හැකියාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉහළ කැපවීම මත ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. සමාජ තත්ත්වය හා පිළිගැනීම වර්ධනය වෙනවා. ආත්ම තෘප්තිය ලැබෙනවා යාට. ඒ වගේම පෞද්ගලික මූල්‍යමය ලාභ ලබා ගන්න හැකියාව තියෙනවා. අන්න ඒවා තමයි පුතා පුද්ගල ප්‍රතිලාභ ව්‍යවසායකත්වයේ. ඊට පස්සේ ආයතන වලට ලැබෙන ප්‍රතිලාභ බලන්න. තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් පුතා. ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීමට හැකියාව තියෙනවා. අකණ්ඩව වර්ධනය වෙන්න පුළුවන්
ව්‍යවසායකත්වයේ තුලින් ආයතන වලට වෙළඳපොළ කොටස වර්ධනය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මොරටුවට විතරනම් භාණ්ඩ නිෂ්පාදනය කරමින් හිටියේ අපිට සමස්ත ලංකාවම ආවරණය වෙන විදිහට වෙළඳපොළ අල්ල ගන්න පුළුවන්. ඒකයි වෙළඳපොළ කොටස පුළුල් වෙනවා කියන්නේ. කර්මාන්තයේ තුල විශිෂ්ටයින් බවට පත් වෙන්න හැකියාව තියෙනවා. සමස්ත කර්මාන්තයේ තුල විශිෂ්ටයින් බවට පත්වීමට හැකියාව පවතිනවා. අන්න ඒවා තමයි ආයතන වලට ලැබෙන ප්‍රතිලාභ ව්‍යවසායකත්වය හරහා. පුතා ඊට පස්සේ බලන්න සමාජ හා ආර්ථික ප්‍රතිලාභ. සමාජ හා ආර්ථික ප්‍රතිලාභ මොනවද? සමාජයට හා ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ තුළ නව රැකියා අවස්ථා උත්පාදනය වෙනවා. නව රැකියා අවස්ථා උත්පාදනය වෙනකොට සමාජයේ ආර්ථිකයේ ජීවත් වන මිනිසුන්ට ඒක මහා උපකාරයක් වෙනවා. ආදායම් අවස්ථා බිහිවීම. එතකොට ව්‍යවසායකත්වයේ වර්ධනය වෙනකොට අලුත් ව්‍යාපාර බිහිවීම හරහා අලුත් ආදායම් අවස්ථා ලබා ගන්න පුළුවන්. නව භාණ්ඩ හා සේවා පාරිභෝජනයට අවස්ථා උදා වෙනවා. අලුත් භාණ්ඩ පාරිභෝජනය කරන්න පුළුවන්. එතකොට අතීතයත් එක්ක බලනකොට වර්තමාන පරම්පරාව නවීන පන්නේ භාණ්ඩ හා සේවා පාරිභෝජනය කරනවා. ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යනවා. රටක ව්‍යවසායකත්වයේ වර්ධනය වෙනකොට ඉහළ ජීවන තත්ත්වයක් මිනිස්සුන්ට ඇති කරගන්න පුළුවන් වෙනවා. ප්‍රාදේශීය සම්පත් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් වෙනවා. එතකොට ප්‍රාදේශීය වශයෙන් පවතිනා වූ භාවිතා නොකළ සම්පත් කාර්යක්ෂම හා පූර්ණ ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා මේ ව්‍යවසායකත්ව වර්ධනය තුළ. ඒ වගේම නව වෙළඳපොළවල් සංවර්ධනය වෙනවා. සමස්ත ආර්ථිකයේ නැත්නම් සමාජය තුළ නව වෙළඳපොළවල් සංවර්ධනය කරගන්න පුළුවන් වෙනවා මේ ව්‍යවසායකත්වයේ හරහා. ඊට පස්සේ අපි යනවා ව්‍යවසායකත්වය හා ආර්ථික සංවර්ධනය. මේ ව්‍යවසායකත්වයේ කියන එක රටක ආර්ථික සංවර්ධනයට කොහොමද බලපාන්නේ? බලන්න. ව්‍යවසායකත්වය හා ආර්ථික සංවර්ධනය අතර ඇති සම්බන්ධය පහත දැක්වෙන කරුණු මගින් පැහැදිලි කරන්න පුළුවන්. විභාගෙදී ඇහුවොත් මෙන්න මේ කියන කරුණු හොඳට ඔළුවේ තියාගන්න පුතා. මොකද ඒ කොටස් වැදගත් විභාගෙදී අහන්න පුළුවන්. බලන්න. ව්‍යවසායකත්වය නිසා නව්‍යතා බිහිවීමෙන් ජාතික නිෂ්පාදිතය ඉහළ යනවා. ව්‍යවසායකත්වය නිසා නව්‍යතාවයන්, ඒ කියන්නේ අලුත් භාණ්ඩ බිහිවීම තුළ රටේ සමස්ත නිෂ්පාදනය ඉහළ යනවා. මේ රටේ සමස්ත නිෂ්පාදනය ඉහළ යනවා කියන්නේ ආර්ථික වර්ධනය වැඩි වෙනවා කියන එක මතක තියාගන්න. එතකොට ව්‍යවසායකත්වයෙන් නව්‍යතාවයන් බිහිවීම නිසා ජාතික නිෂ්පාදනය ඉහළ යනවා. ජාතික නිෂ්පාදනය කරනකොට රටට ජාතික නිෂ්පාදනය ඉහළ යනකොට රටට එන සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා. ඒ සල්ලි ප්‍රමාණය වැඩි වෙනකොට හරි සමස්ත ආර්ථිකයේ සංවර්ධනයක් කරා රැගෙන යන්න පුළුවන්. නව රැකියා අවස්ථා බිහිවීමෙන් සේවා නියුක්ති මට්ටම ඉහළ යාම. එතකොට ඔය සමහරක් රටවල රැකියාවල් නැතුව රජයට විරුද්ධව මිනිස්සු කැරලි ගහනවා. විවිධ කැරලි ඇති කරනවා. එතකොට මේ ඇති කරන කැරලි නව රැකියා අවස්ථාවන් බිහි වෙනකොට මර්ධනය වෙලා යනවා. නව රැකියා අවස්ථා බිහි වෙනකොට මිනිස්සුන්ට මේ රැකියාවල් වලට යොමු වෙන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ගේ අතට මිල මුදල් ලැබෙනවා. එතකොට සමස්ත සේවා නියුක්තිය වර්ධනය වෙනවා. ඒක ආර්ථිකයට හොඳයි. එතකොට ආර්ථිකය සංවර්ධනය කරා රැගෙන යන්න පුළුවන්. නව රැකියා නිසා සම්පාදනයෙන් නව රැකියා සම්පාදනයෙන් ආර්ථික සංවර්ධනය වේගවත් වෙනවා. එතකොට මේ නව රැකියා අවස්ථා බිහිවීම තුළ හරි නව රැකියා නිසා හරිද ඒ රැකියා සම්පාදනයෙන් ආර්ථික සංවර්ධනය වේගවත් වෙනවා. බලන්න පුතා මෙතන නව රැකියා අවස්ථා තියෙනවා. නව රැකියා අවස්ථා වලින් ආදායම් මට්ටම් ඉහළ යනවා මිනිස්සුන්ගේ. එතකොට මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය ඉහළ යනවා. එතකොට භාණ්ඩ ඉල්ලුම වැඩි වෙනවා. භාණ්ඩ ඉල්ලුම වැඩි වෙනකොට ඒ වැඩි වෙන ඉල්ලුමට රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. රටේ නිෂ්පාදනය වැඩි වෙනවා කියන්නේ රටට එන මුදල් ටික වැඩි වෙනවා. එතකොට ආර්ථික සංවර්ධනය කරා ගමන් කරන්න පුළුවන්. නව තරඟකාරී වෙළඳපොළවල් බිහිවීමත් සමග නැත්නම් බිහිවීම මගින් ආර්ථික සංවර්ධනය ඉහළ යාම. නව තරඟකාරී වෙළඳපොළවල් බිහි වෙනවා. හරි. නව තරඟකාරී වෙළඳපොළවල් බිහිවීම මගින් ආර්ථික සංවර්ධනය ඉහළ යාම සිදු වෙනවා. වෙළඳපොළ කටයුතු පුළුල් වීමත් ප්‍රාදේශීය සම්පත් භාවිතයට ගැනීමෙන් ඒවාට ඉහළ ඉල්ලුමක් ඇති කරගන්න පුළුවන්. හරි මේ ව්‍යවසායකත්වය හරහා.
නව ව්‍යාපාර බිහිවීම නිසා ආර්ථික සංවර්ධනය ඇති වෙනවා. එතකොට නව ව්‍යාපාර අලුත් ව්‍යාපාර ඇති වෙනකොට ආර්ථික සංවර්ධනය කරා ගමන් කරන්න හැකියාව තියෙනවා. අන්න ඒ සාධකයන් අපිට දැන් දක්වන්න පුළුවන් මේ ව්‍යවසායකත්වය හා ආර්ථික සංවර්ධනය අතර තියෙන සම්බන්ධය. විභාගෙදි නිකන් හරි ඇහුවොත් ප්‍රශ්නයක් ව්‍යවසායකත්වය කියන එක ආර්ථික සංවර්ධනයට දායක වෙන්නේ කොහොමද කියන එක ඔයාට මෙන්න මේ කොටස් ටික ලියන්න පුළුවන්. හරිද පුතා? ඊට පස්සේ අපි යනවා ව්‍යවසායකත්වයේ වර්තමානයේ දකින්න පුළුවන් ප්‍රවණතාවයන්. ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ වර්තමානයේදී අලුත් වෙලා තියෙනවා. හරි? වෙනස් වෙලා තියෙනවා. ඒ ව්‍යවසායකත්වයේ ප්‍රවණතාවයන් හතරක් තියෙනවා. එකක් ගෝලීය ව්‍යවසායකත්වය, අනිත් එක සමාජීය ව්‍යවසායකත්වය, අනිත් එක හරිත ව්‍යවසායකත්වය, අනිත් එක අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියලා කියනවා. ගෝලීය, සමාජීය, හරිත, අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියලා අපිට ওই විදිහට දක්වන්න පුළුවන්. ගෝලීය ව්‍යවසායකත්වය කියන එක බලන්න පුතා ගෝලීය ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද? ගෝලීය වශයෙන් වෙළඳාමේ යෙදෙන එක. සමස්ත ලෝකයේම ගෝලීය වශයෙන් වෙළඳාමේ යෙදෙන එක අපි කියනවා ගෝලීය ව්‍යවසායකත්වය. එනම් ලෝකයේ කුමන ස්ථානයක සිටියද තාක්ෂණයේ භාවිතයෙන් ලෝකයේ වෙනත් ඕනෑම රටක් හෝ ස්ථානයක් සමග sannivedanයේ යෙදී දේශ සීමා මායිම් වලින් බැහැරව කටයුතු කිරීමේ හැකියාවයි. එතකොට සමස්ත ලෝකයක් එක්කම එයා සම්බන්ධ වෙලා ව්‍යාපාර කටයුතු කරනවා නම් ඒක අපි කියනවා ගෝලීය ව්‍යවසායකත්වය. එක් ස්ථානයක සිට ලෝකයේ පුරා තමාගේ නිෂ්පාදන සාර්ථකව බෙදා හැරීම සඳහා ඒ රටවල පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන එම අවශ්‍යතා හා උවමනා සපුරාලීමට තම නිෂ්පාදිත ලබා දීම ගෝලීය වශයෙන් ව්‍යවසායකත්වයේ ඵල නෙලා ගැනීම කියලා අපිට දක්වන්න පුළුවන්. එතකොට ලෝකයේ ඉන්න මිනිසුන්ගේ අවශ්‍යතාවයන් උවමනාවන් මොනවද කියලා හඳුනගෙන ඒකට ගැළපෙන ආකාරයට භාණ්ඩ බිහි කරනවා. අපිට ඒ දේවල් සිදු වෙන්නේ ප්‍රධාන කොටම ගෝලීය ව්‍යවසායකත්වයේ හරහා. බලන්න පුතා. මෙහිදී අනෙකුත් සංස්කෘතීන් පිළිබඳව දැන සිටීම ඉතා අත්‍යවශ්‍ය කරුණක් වේ. ඒ කියන්නේ ලෝකයේ ගත්තම ලෝකයේ විවිධ වූ සංස්කෘතීන් ඉදින් එතකොට ඒ සංස්කෘතීන්ට ගැළපෙන විදිහට භාණ්ඩ නිෂ්පාදනය කරන්න නම් ඒ සංස්කෘතීන් පිළිබඳව අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. මේ සඳහා වෙනත් රටවල් සමග ජාතීන් සමග හොඳ සම්බන්ධතා පවත්වා ගෙන යාම අවශ්‍ය වෙනවා. ජාතීන් අතර සංස්කෘතීන් අතර පවතින වෙනස්කම් හඳුනා ගැනීම මගින් අවස්ථා සම්පාදනය කර ගැනීමෙන් සිදු වෙනවා. එතකොට ජාතීන් අතර විවිධ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒගොල්ලන්ගේ සංස්කෘතීන් හඳුනා ගන්නවා. හරි. එහෙම හඳුනගෙන තමයි ඒගොල්ලන්ගේ අවශ්‍යතා හා උවමනා මොනවද කියන එක පිළිබඳව අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ සියලු ක්‍රියාදාමය අපි කියනවා පුතා මොන ව්‍යවසායකත්වයේ තුලින් ඇතිවෙන එකක්ද? ගෝලීය ව්‍යවසායකත්වයේ තුලින් ඇතිවෙන එකක් කියලා. විභාගෙදි නිකන් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ජාතීන්ගේ සංස්කෘතීන් ජාතීන් අතර සම්බන්ධයන් ගොඩනගා ගන්න ව්‍යවසායකත්වයේ මොකක්ද කියලා ඒ මොකක්ද පුතා? ගෝලීය ව්‍යවසායකත්වයේ වශයෙන් අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා සමාජීය ව්‍යවසායකත්වය කියන එක පිළිබඳව කතා කරන්න. බලන්න පුතේ සමාජීය ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද? සමාජීය ව්‍යවසායකත්වය කියලා කියන්නේ සමාජීය මෙහෙවරක් කිරීමේ චේතනාවෙන්. ඒ කියන්නේ සමස්ත සමාජයට හොඳ දෙයක් කරන්න. සමස්ත සමාජයට හොඳ දෙයක් කරන්න. ඒ කියන්නේ සමාජීය මෙහෙවරක් කිරීමේ චේතනාවෙන් සමාජීය ගැටලු වලට පිළියම් යෙදීමට නවෝත්පාදනයේ යෙදීම මින් අදහස් කෙරේ. ඒ කියන්නේ සමස්ත සමාජයට හොඳ මෙහෙවරක් සිදු කරන්න. හරි. ඒ හොඳ මෙහෙවරක් සිදු කිරීමේ චේතනාවෙන් සමාජීය ගැටලු වලට පිළියම් යෙදීමට නවෝත්පාදනයේ යෙදීම සමාජීය ව්‍යවසායකත්වය කියලා කියනවා. මෙතන මානසික තෘප්තිය, පිළිගැනීම, ප්‍රශංසාව, පරෝපකාරය යනාදී ප්‍රතිලාභ සමාජීය ව්‍යවසායකත්වය තුලින් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ සමාජයට මෙහෙවරක් කරනකොට එයාට ලැබෙනවා හොඳ මානසික තෘප්තියක්, පිළිගැනීමක්, ප්‍රශංසාවක්.
අන්න ඒ වගේ දේවල් මේ සමාජීය ව්‍යවසායකත්වයෙන් අපේක්ෂා කරනවා. ඒ වගේම සමාජීය ව්‍යවසායකයන්ගේ අරමුණ වන්නේ ලෝකේ යහපත් ස්ථානයක් බවට පත් කරන්න. ඒ කියන්නේ සමස්ත ලෝකයේම හොඳ තැනක් බවට පත් කරන්න තමයි මේ සමාජීය ව්‍යවසායකයන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එතකොට ඊට පස්සේ අපි එනවා හරිත ව්‍යවසායකත්වය. මේ හරිත කියන වචනයෙන්ම අපිට කියන්න පුළුවන් මෙයා අනිවාර්යයෙන්ම පරිසරය ගැන හිතන ව්‍යවසායකයෙක්. බලන්න. හරිත ව්‍යවසායකත්වයේ යනු පාරිසරික හා සමාජීය ගැටලු වූ අවශ්‍යතා සඳහා ඉතා ඉහළ අවදානමකින් යුතුව ස්වභාවික පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ව්‍යවසායකත්ව අදහස් මගින් දැනුවත්භාවයකින් යුතුව කරනු ලබන ක්‍රියාකාරකම්ය. ඒ කියන්නේ සමස්ත පරිසරයට හානියක් කරන්නේ නැතුව පරිසරය රැක ගනිමින් ඒට ධනාත්මක බලපෑමක් එල්ල කරමින් ක්‍රියාත්මක වන්නා වූ ව්‍යවසායකත්වය තමයි මේ හරිත ව්‍යවසායකත්වය කියන්නේ. බලන්න පුතා. මෙතන හරිත ව්‍යවසායකයින් පරිසරයේ සුරැකීම ඔවුන්ගේ හර සංකල්පය ලෙස සලකනවා. ඒකට ඔයගොල්ලෝගේ ප්‍රධානම හර සංකල්පය වෙන්නේ පරිසරයේ සුරැකීම. පරිසර ගැටලු වලට ඉතා සංවේදී අය මෙම ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර කටයුතු වලින් ස්වභාවික පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති වෙනවා. හොඳට මතක තියාගන්න. හරි. එතකොට ස්වභාවික පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කරන ව්‍යවසායකත්වයේ මොකක්ද කියලා විභාගෙදී ඇහුවොත් ඒක තමයි පුතා හරිත ව්‍යවසායකත්වය කියන්නේ. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි යනවා අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන එක. මොකද්ද මේ අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන්නේ? පුතා අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියලා සරලව කිව්වොත් ව්‍යාපාරය තුල ඉන්නව වැඩ කරන සේවකයන් ඔවුන්ට තියෙනවා නිර්මාණශීලී හැකියාව. එතකොට මේ නිර්මාණශීලී හැකියාවන් තුළින් බිහි වෙන ව්‍යවසායකයන් අපි කියනවා අභ්‍යන්තර ව්‍යවසායකයන් කියලා. බලන්න. සංවිධානවල විවිධ තනතුරුවල කටයුතු කරන නිර්මාණශීලී පුද්ගලයන් එම ආයතනවල නිෂ්පාදිත හා නිෂ්පාදන ක්‍රමවල වෙනස්කම් සිදු කරනවා. කියන්නේ විවිධ තනතුරුවල යෙදෙන ව්‍යවසායකයන් ගත්තම ඒ ව්‍යවසායකයන් විවිධ වූ අලුත් දේවල් බිහි කරනවා ව්‍යාපාරය තුළ. ඉහළ කළමනාකරුවන් එම නිර්මාණශීලී කටයුතු කිරීම සඳහා එවැනි පුද්ගලයන් දිරිගැන්වීම සිදු කරනවා. මෙසේ සංවිධානයක වෙනස්කම් හඳුන්වා දෙන ආයතනයක් තුළ ක්‍රියාත්මක වන ව්‍යවසායකත්වය අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියලා කියනවා. එතකොට ව්‍යාපාරයේ තුල අලුත් දේවල් බිහි කරමින් නිර්මාණය කරමින් ක්‍රියාත්මක වන්නා වූ ව්‍යවසායකත්වය අපි කියනවා මොකක් කියලාද? අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියලා. පුතා ඊට පස්සේ අපි යනවා ව්‍යවසායකත්ව ක්‍රියාවලිය පිළිබඳව කතා කරන්න. ව්‍යවසායකත්ව ක්‍රියාවලිය කොහොමද සිදු වෙන්නේ? මේ ව්‍යවසායකත්ව ක්‍රියාවලිය හරහා තමයි ආර්ථිකයේ සමස්ත ව්‍යාපාර ගොඩ නැගෙන්නේ. බලන්න. ව්‍යාපාරික අවස්ථා උදා කර ගැනීමත් ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා සංවිධානය නිර්මාණය කිරීමත් යනාදී කටයුතුවලදී සිදු කරන්නට යෙදෙන සියලුම ක්‍රියාවන් ව්‍යවසායකත්ව ක්‍රියාවලිය ලෙස හඳුන්වනවා. හොඳට මතක තියාගන්න. එතකොට ව්‍යාපාරික අවස්ථා උදා කරගෙන ඒවා ප්‍රයෝජනයට අරගෙන සංවිධාන නිර්මාණය කරලා ඉවර වෙලා හරි ඒ කටයුතු වලදී සිදු කරන්නට යෙදෙන සියලුම ක්‍රියාවලීන් අපි කියනවා ව්‍යවසායකත්ව ක්‍රියාවලිය. ඒ කියන්නේ ව්‍යවසායකත්ව අවස්ථා ව්‍යවසායකත්වයේදී අවස්ථාවන් උදා කරනවා ඒවා ප්‍රයෝජනයට ගන්නවා ඒ සඳහා සංවිධාන නිර්මාණය කරනවා අන්න ඒ කටයුතු වලට අදාළ සමස්ත ක්‍රියාවලිය තමයි ව්‍යවසායකත්ව ක්‍රියාවලිය කියන්නේ. ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ පියවරයන් තියෙනවා. බලන්න මුලින්ම නව්‍යතා සොයා ගැනීම සිදු කරනවා. නව්‍යතාවයන් සොයා ගැනීම. දෙවැනි එක සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සැකසීම. සංකල්ප ගොඩනැගීම සිදු කරනවා. ඒ වගේම ව්‍යාපාර සැලැස්ම හදනවා. අවශ්‍ය සම්පත් සම්පාදනය කරගන්නවා. යථාර්ථයක් බවට පත් කරගන්නවා මේ දේවල්. ඊට පස්සේ ප්‍රතිලාභ ලබා ගන්නවා. ඔන්න ওই විදිහට ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ පියවරයන් අපිට දක්වන්න පුළුවන්. මොනවාද? නව්‍යතා සොයා ගැනීම, සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සැකසීම, අවශ්‍ය සම්පත් සම්පාදනය,
යථාර්ථයක් බවට පත් කිරීම, ඊට පස්සේ ප්‍රතිලාභ ලැබීම. ඊට පස්සේ ව්‍යවසායකත්ව ක්‍රියාවලිය අපිට පහත ආකාරයට දක්වන්න පුළුවන්. බලන්න. එක පියවර. නව්‍යතා සම්පාදනය ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ ප්‍රථම අතීරයේදී ව්‍යවසායකයා විසින් අදහස් ජනනය කර ගැනීමත් පරිසරය අධ්‍යයනය තුළින් අවස්ථා හඳුනා ගැනීමත් වෙළඳපොළ අධ්‍යයනය කිරීමත් සිදු කරනවා. අපි අර කලින් කතා කරපු පළවෙනි පියවරේදී වෙන්නේ නව්‍යතා සම්පාදනයට අදාළව හරි අදහස් ජනනය කරගන්නවා, පරිසරය අධ්‍යයනය කරනවා, අවස්ථා හඳුනා ගැනීම සිදු කරනවා. හරි අන්න ඒ කටයුතු තමයි පළවෙනි පියවරේදී වෙන්නේ. දෙවෙනි පියවර විදිහට අපි එතනදී කතා කරා සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සැකසීම කියන. ඒකෙදි වෙන්නේ ව්‍යාපාර සැලැස්ම හදනවා මොකක්ද කියලා. ව්‍යාපාර සැලැස්ම අපි 18 වෙනි පාඩමේදී කතා කරනවා. ව්‍යාපාර අධ්‍යයනේ. එතකොට ඒකේ අන්තර්ගත කරන්න ඕන කරුණු තියෙනවා. ඒ කරුණු ඇතුළත් කරලා ව්‍යාපාරයේ ඉදිරි ගමන් දිශාව දැක්වෙන සැලැස්ම ඒ විදිහට සකස් කරනවා. එමගින් ව්‍යාපාර අදහස් පැහැදිලි කරන විස්තරාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම සිදු වෙනවා ඒකෙදී. තුන්වෙනි පියවරේදී වෙන්නේ පුතා බලන්න අවශ්‍ය සම්පත්. ඒ කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය කරන්නා වූ සම්පත් සම්පාදනය මෙම අධීරයේදී සිදු වෙනවා. ව්‍යවසායකයා විසින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය මානව හා භෞතික සම්පත් හඳුනා ගන්නා අතර ඒවා අත්පත් කර ගැනීමට කටයුතු කරනවා. ඒක තමයි පුතා මොන පියවර වෙන්නේද? තුන්වන පියවරේදී වෙන්නේ අන්න ඒ දේ. හරි. අවශ්‍ය සම්පත් සම්පාදනය මේ අධීරයේදී සිදු වෙනවා. ව්‍යවසායකයන් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය මානව හා භෞතික සම්පත් හඳුනා ගන්නා අතර ඒවා අත්පත් කර ගැනීමට කටයුතු කරනවා. ඒක තමයි තුන්වන පියවරේදී වෙන්නේ. හතරවෙනි පියවර බලන්න. යථාර්ථයක් බවට පත් කර ගැනීම කියන එක. මේකෙදි වෙන්නේ ව්‍යවසායකයා ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සිදු කරන අතර ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීම සඳහා සම්පත් උපයෝගී කරගන්නවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ අරමුණු ඉටු කරගන්න සම්පත් උපයෝගී කරගෙන අදාළ අරමුණු යථාර්ථයක් බවට පත් කර ගැනීම මේ හතරවෙනි පියවරේදී සිදු වෙනවා. පස්වෙනි පියවරය ප්‍රතිලාභ ලැබීම කියන එක තමයි අපි කතා කරන්නේ. එතකොට ව්‍යාපාරයේ අනාගත වර්ධනය හා සංවර්ධනය පිළිබඳ තීරණ ගැනීම ව්‍යවසායකයා සිදු කරන්නේ මෙන්න මෙම අධීරයේදී. හරි. එතකොට අනාගතයේදී ව්‍යාපාරය මොන ආකාරයට ගමන් කරන්න ඕනද, මොන ආකාරයෙන් සංවර්ධනය කළ යුතුයිද කියන එක පිළිබඳව තීරණය කරන්න පුතා මෙන්න මේ අධීරයේදී මතක තියාගන්න. ඊට පස්සේ අපි යනවා ව්‍යවසායකයෙකු කියන්නේ කවුද? දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ව්‍යවසායකත්වය කියන එකනේ. දැන් අපි කතා කරනවා ව්‍යවසායකයෙකු කියන්නේ කවුද? ව්‍යවසායකයෙක් කියන්නේ කවුද කියන එක පිළිබඳව අපි දැන් කතා කරමු. පුතා ව්‍යවසායකයෙක් සාමාන්‍යයෙන් ගත්තම එයා අවදානම් දරනවා, අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙනවා, හරි? නව්‍යතාවයන් බිහි කරනවා. අන්න ඒ සිදු කරන සමස්ත ක්‍රියාවලිය සිදු කරන පුද්ගලයා අපි කියනවා ව්‍යවසායකයෙක් කියලා. බලන්න. පරිසරයේ අවස්ථා නිර්මාණශීලීව උකහාගෙන අවදානම් දරමින් නවෝත්පාදන බිහි කිරීමේ නිරත වන්නා අපි කියනවා ව්‍යවසායකයෙක් කියලා. හරි. එතකොට නව නිර්මාණශීලී අදහස් උකහාගෙන නවෝත්පාදන බිහි කරමින් අවදානම් දරමින් කටයුතු කරන පුද්ගලයාට අපි කියනවා නැත්නම් කටයුතු කරන මානව සම්පත අපි කියනවා ව්‍යවසායකයෙක් කියලා. ව්‍යවසායකයානු කවරෙක්දැයි හැඳින්වීමට නිශ්චිත පිළිගත් නිර්වචනයක් නෑ පුතා. ව්‍යවසායකයා සම්බන්ධයෙන් පහත නිර්වචනයන් තියෙනවා. බලන්න ඒවා. පීටර් F ඩ්‍රකර්ට අනුව බලන්න වෙළඳපොළෙහි ඇති වන වෙනස්කම් ව්‍යාපාර සඳහා ඇති අවස්ථාවක් ලෙස සලකන පුද්ගලයා ව්‍යවසායකයා කියලා දක්වලා තියෙනවා. ඔහුගේ ආයුධය වන්නේ නව්‍යතා සම්පාදනය. අලුත් දේවල් බිහි කළා තමයි එයා වෙළඳපොළට ප්‍රවේශ වෙන්නේ. ඊට පස්සේ ව්‍යවසායකයා හා ව්‍යාපාරිකයා අතර වෙනස. ව්‍යවසායකයයි ව්‍යාපාරිකයයි කොහොමද වෙනස් වෙන්නේ? බලන්න.
පුතා මේකෙදි තියෙනවා තමාගේම අදහසක් හෝ නව සංකල්පයක් අනුව ව්‍යාපාර ආරම්භ වෙනවා නම් එයා ව්‍යවසායකයෙක්. පවතින අදහසක් හෝ සංකල්පයක් අනුව ව්‍යාපාරයක් ආරම්භ වෙනවා නම් එයා ව්‍යාපාරිකයෙක්. ඇයි අලුත් දෙයක් නැහැනේ. අලුත් දෙයක් බිහි කරොත් විතරයි ව්‍යවසායකයෙක් වෙන්නේ. ව්‍යවසායකයාගේ ව්‍යාපාරික ප්‍රතිවාදියා වන්නේ තමාමය. ව්‍යවසායකයා හැමතිස්සෙම තමාම තමයි තමාගේ ප්‍රතිවාදියා ලෙස හිතන්නේ. හැබැයි ව්‍යාපාරිකයා හිතන්නේ අනිකුත් ව්‍යාපාර ගැන. අනිකුත් ව්‍යාපාර තමයි තමාගේ ප්‍රතිලාභියා කියලා හිතන්නේ ව්‍යාපාරිකයා. ව්‍යවසායකයා නව ව්‍යාපාර අවස්ථා කෙරෙහි සූදානම් වෙනවා. ව්‍යවසායකයා අලුත් ව්‍යාපාර අවස්ථාවලට සූදානම් වෙනකොට ව්‍යාපාරිකයා නිතරම තමාගේ ව්‍යාපාර කටයුතු වල නිරත වෙනවා. තමාගේම ව්‍යාපාර කටයුතු වල තමයි ව්‍යාපාරිකයා නිරත වෙන්නේ. මෙයා නවෝත්පාදන බිහි කරනවා නවෝත්පාදනයකෙක්. මෙයා සාම්ප්‍රදායක් ලෙස සාම්ප්‍රදායිකයෙක් ලෙස කටයුතු කරනවා ව්‍යාපාරිකයා. අවදානම් වලට මුහුණ දෙනවා ව්‍යවසායකයා අනිවාර්යයෙන්ම. ව්‍යාපාරිකයා නම් ආරක්ෂාකාරීව තමයි කටයුතු කරන්නේ. ගැටලු ඇති වූ විට ඒවා පිටු දැකීමට ධෛර්යමත්ව කටයුතු කරනවා. ව්‍යාපාරිකයා ගැටලු ඇති වූ විට අධෛර්යමත් පත් වෙනවා. සමහර වෙලාවට ව්‍යාපාරය වහලා දානවා කරන්නේ. අන්න ඒ විදිහට පවතිනවා නම් ඒගොල්ලෝ ව්‍යාපාරිකයන් කියනවා. මේ විදිහට පවතිනවා නම් ඒගොල්ලෝ ව්‍යවසායකයන් කියලා කියනවා. ව්‍යවසායකත්වයේ ගති ලක්ෂණ. ව්‍යවසායකත්වයේ තුල දකින්න පුළුවන් විවිධ ගති ලක්ෂණයන් තියෙනවා. බලන්න මේවත් විභාගෙදී අහනවා. ව්‍යවසායකත්වයේ ගත්තම අවදානම් දරන්න එයා හරි කැමතියි. මොනවද බලන්න? අවදානම් වලින් මගහැරීමට වඩා අවදානම් වලට මුහුණ දීමට කැමැත්තක් දක්වයි. නමුත් ඕනෑම අවදානමකට මුහුණ දීමක් මින් අදහස් නොකෙරේ. හොඳට මතක තියාගන්න. අවදානම් වලින් මගහැරීමට වඩා අවදානම් වලට මුහුණ දීමට කැමැත්තක් දක්වනවා. නමුත් ඕනෑම අවදානමකට මුහුණ දීමක් මින් අදහස් කරන්නේ නැහැ. හරි? එතකොට ව්‍යාපාරික ලෝකයේ පවතින අවදානම් ගැන විතරයි මෙතනදී කතා කරන්නේ. මතක තියාගන්න. නිර්මාණශීලීව කටයුතු කරනවා. ඒ කියන්නේ වෙනස් ආකාරයේ දැකීම්, සිතීම් හා ක්‍රියාකාරකම් දකින්න පුළුවන් ව්‍යවසායකයාට. නිර්මාණශීලී ව්‍යවසායකයා. ඒ වගේම එයා කැපවීමෙන් කටයුතු කරනවා. ආත්ම ශක්තියෙන්, කැපවීමෙන්, ධෛර්යයෙන් එයා කටයුතු කරනවා තමන්ගේ අරමුණු ඉටු කරගන්න. එතකොට ව්‍යවසායකත්වයේ ගති ලක්ෂණ ලෙස අවදානම් දරන්න එයා කැමැත්තක් දක්වනවා. නිර්මාණශීලී, ඒ වගේම කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වගේම ආත්ම විශ්වාසය යාට තියෙනවා. මට පුළුවන් කියන හැඟීම ඕනෑම දෙයකට ඕනෑම ගැටලුවකට සාර්ථකව මුහුණ දෙන්න යාට ආත්ම විශ්වාසයක් තියෙනවා පුතා. ඊට පස්සේ ස්වාධීන බව. ස්වාධීන බව කියන එකේ අදහස එයා ස්වාධීනව තමයි කටයුතු කරන්නේ. කාමතවත් යැපෙන්නේ නැහැ. තනියම තමයි එයාගේ ජීවිතේ එයාගේ ව්‍යාපාරික කටයුතු වර්ධනය කරගන්න කටයුතු කරන්නේ. වෙනත් අයගේ අදහස් මත යැපෙන්නෙකු නොව තමාගේම අදහස් හා හැකියාවන් හැකිතරම් දුරට ක්‍රියාත්මක කිරීමට ඇති කැමැත්ත. ඒකයි ව්‍යවසායකත්වයේ නැත්නම් ව්‍යවසායකයාගේ ගති ලක්ෂණවල ස්වාධීන බව කියන එක දක්වලා තියෙන්නේ. ව්‍යවසායකත්ව කුසලතා. දැන් අපි ගති ලක්ෂණයන් කතා කරා. අපි දැන් කතා කරන පුතා ව්‍යවසායකත්වයේ කුසලතාවයන් මොනවද? නායකත්ව කුසලතාවයන් තියෙනවා. ඒ කියන්නේ තමන් යටතේ ඉන්න අනුගාමිකයන්ට හරි උපදෙස් දෙමින් ඒගොල්ලොන්ව නිසි ගමන් දිශාවට යොමු කිරීමට මේ ව්‍යවසායකත්වයට හැකියාව තියෙනවා. නායකත්ව කුසලතාවය තියෙනවා. ඒ වගේම තමයි අන්තර් පුද්ගල හැකියාවන් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයන් අතර මනා සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ හැකියාවක් පවතිනවා මේ අන්තර් පුද්ගල හැකියාවට. sannivedana කුසලතා. ඒ කියන්නේ මොනවා හරි තොරතුරක් මොනවා හරි කරුණක් අනිත් අයට මනා සම්බන්ධීකරණයකින් ලබා දීමට ඇති හැකියාව අපි කියනවා sannivedana කුසලතා කියලා. පුතා ඊට පස්සේ මූලික කළමනාකරණ කුසලතා. මූලික කළමනාකරණ කුසලතා කියලා කියන්නේ මොනවා හරි කටයුත්තක් කරනකොට ඒක නිසියාකාරව සැලසුම් කරන්න, සංවිධානය කරන්න, මෙහෙවන්න, ඒක පාලනය කරන්න හැකියාවක් තියෙනවා ව්‍යවසායකයට. ඒකයි කළමනාකරණ කුසලතා තියෙනවා කියලා කියන්නේ. ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතා වර්ධනය කරගත හැකි ආකාර. ව්‍යවසායකත්වයේ ගති ලක්ෂණයන්
ඒ වගේම අපි දැන් කතා කරපු කුසලතාවයන් වර්ධනය කරගන්න පුළුවන් කොහොමද? බලන්න. ස්වයන් නැගීම. ස්වයන් නැගීම කියන්නේ තමාවම තමා අගය ගන්නවා. බලන්න. පළමුව ව්‍යවසායකත්ව නිපුණතා නිශ්චිතව හඳුනාගෙන එම නිපුණතා තමා තුළ කොතෙක් දුරට පවතීද? තමා තුළ නැති නිපුණතා මොනවාද? තවදුරටත් සංවර්ධනය කරගත යුතු නිපුණතා මොනවද යන්න පිළිබඳව අධ්‍යයනය කරනවා නම් ඒක ස්වයන් නැගීමක් කියලා කියනවා. පුහුණුව. ඒ කියන්නේ හොඳ පුහුණුවක් සිදු කරන්න පුළුවන්. ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධනය කර ගැනීමට ඇති විවිධ පුහුණු වැඩසටහන් වලට සහභාගී වෙන්න පුළුවන් යාට. අධ්‍යාපනය. සාමාන්‍ය අධ්‍යාපනයට අමතරව ව්‍යවසායකත්වයේ පිළිබඳව අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. එහෙම අධ්‍යාපනයක් ලබා ගත්තොත් එයාගේ ගති ලක්ෂණ මෙන්ම කුසලතා කියන දේවල් වර්ධනය කරගන්න පුළුවන්. අත්දැකීම් වලින් ඵල ලැබීම මොන හරි ක්‍රියාදාමයක් සිදු කරනකොට ඒ ලැබෙන්නා වූ අත්දැකීම් හරි ලැබෙන්නා වූ අත්දැකීම් වලින් උපරිම ප්‍රයෝජන ගන්න යා කටයුතු කරන්න ඕනේ. හරි මේක තියෙනවා වෙනත් ව්‍යවසාය කටයුතු කිරීමෙන් හෝ තමාම ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීමෙන් ලබන අත්දැකීම් මෙන්න මෙහිදී වැදගත් වෙනවා ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතාවයන් වර්ධනය කර ගැනීමේදී. හරි. හොඳයි එහෙනම් ව්‍යාපාර අධ්‍යයනයේ 5 වෙනි පාඩම මෙතනින් අවසන් වෙනවා. සම්පූර්ණ පාඩමම ඔයා හොඳට බලන්න, නැවත නැවත බලන්න. විභාගෙට වැදගත් වෙනවා මේකේ කරුණු විභාගෙදී අහනවා MCQ වල අහනවා. ඊට පස්සේ මේ 5 වෙනි පාඩම අවසන් කරාට පස්සේ ඔයාලට පුළුවන් ව්‍යාපාර අධ්‍යයනයේ 6 වෙනි පාඩමත් සමග සම්බන්ධ වෙන්න. එහෙනම් අපි අ, ව්‍යාපාර අධ්‍යයනයේ 6 වෙනි පාඩමත් සමග සම්බන්ධ වෙමු.